සුබ දවසක්. ඉතින් අලුත් වීඩියෝකින් තමයි අද හම්බ වෙන්නේ. ඉතින් කලින් වීඩියෝස් වලින් මම ඔයගලන්ට කරේ ස්කින් එක සම්බන්ධව වීඩියෝස්. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලීමක් කරා හිස කෙස් සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අපිට ස්කින් එක ළඟට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි ඊළඟ ගැටලුව තමයි හිස කෙස්. ඉතින් මේ හිස කෙස් අකලට ඉදීම, හැලී යාම, කැඩී යාම, වර්ධනය නොවීම මේ ආදී ගැටලු රාශියක් ගොඩාක් දෙනෙකුට තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා වීඩියෝ එක. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි යමු වීඩියෝ එකට බලමු මේ කාරණාව මොනවද කියලා. ඉතින් මේ හිස කෙස් සම්බන්ධ ගැටලු වලදී ගොඩක් දෙනෙකුට තියෙන මේක වයස් සීමාවක් නැතුව ඊට අඩු වයසේ යායට පවා තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ හිස කෙස් අකලට ඉදී යාම. ඉතින් මේ හිස කෙස් අකලට ඉදී යාමට බලපාන හේතු ගොඩාක් තියෙනවා. ඒ අතරේ ප්‍රධානතම හේතුව තමයි මේ ජානමය ප්‍රශ්න. ඉතින් සමහර දෙමව්පියන්ගේ හිස කෙස් අඩු වයසින් ඉක්මනට ඉදුණා නම් දරුවන්ටත් ඒ විදිහටම බලපානවා. ඉතින් ඇත්තටම මේ ජානමය හේතුන් නම් කිසිසේත්ම වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඊට අමතරව මේ හිස කෙස් අකලට ඉදෙන තවත් හේතුවක් තමයි අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලැබීම. අපේ හිස කෙස් වල වර්ධනයට අවශ්‍ය ප්‍රධාන ප්‍රෝටීන් එක තමයි කෙරටින් ප්‍රෝටීන් කියලා කියන්නේ. ඉතින් මේ කෙරටින් ප්‍රෝටීන් හොඳ සවිමත් බැම්මක් විදිහට මේ කේශ මූලයේ තැම්පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ හිස කෙස් වල හොඳ පෝෂණයක් ලැබෙන්නේ. කළු පැහැයට හොඳ වර්ධනයක් පෙන්눔 කරන්නේ මේ කෙරටින් ප්‍රෝටීන් වල හොඳ ශක්තිමත් භාවයකින් තිබුණොත් තමයි කේශ මූලෙහි. ඉතින් මේ කෙරටින් ප්‍රෝටීන් විතරක් ශක්තිමත්ව තිබුණාට වැඩක් නැහැ. ඒක ශක්තිමත් වෙන්න නම් ඒකට අවශ්‍ය ශුද්ධ පෝෂකත් අපි ශරීරයට ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ශුද්ධ පෝෂක කියලා කියන්නේ කැල්සියම්, මැග්නීසියම්, විටමින් A, විටමින් K වගේ දේවල් මේ කේශ වර්ධනයට ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවලුත් අපේ ශරීරයට අඩු වුණාම ගොඩක් කෙස් ඉදී යාමට හේතු වෙනවා ප්‍රධාන වශයෙන්ම. ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තරයේ යම් යම් රෝගාබාධ හේතු වෙනුත් කෙස් ඉදී යාම සිද්ධ වෙනවා. ඒකට හේතුව වෙන්නේ විශේෂයෙන්ම හයිපෝथायරොයිඩිසම් තියෙන අයට, එතකොට කැන්සර් වගේ දේවල් තියෙන අයට, ඒ වගේම විවිධ ඇලර්ජික් වලට බෙහෙත් බොන අයට. ඉතින් මේ වගේ හේතුන් නිසාත් අපි ශරීරයේ ඇති වෙන යම් යම් වෙනස් වීම හේතුවෙන්, හෝමෝන්ස් වල වෙනස් වීම හේතුවෙන් සහ බාහිරින් ලබා ගන්න ඖෂධ හේතුවෙනුත් කෙස් ඉදීමට ලක් වෙනවා. අකලට කෙස් ඉදෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට අමතරව මානසික හේතුන් නිසා අකලට කෙස් දෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් ස්ට්‍රෙස් එක නිසා නිදි මරනවා, ගොඩක් මොළයේ වෙහෙසලා වැඩ කරනවා, වේගය අඩුයි. ඉතින් මේ වගේ හේතුන් නිසා අකලට මේ කේශ මූලයේ තියෙන මෙලනින් නිෂ්පාදනය වෙනස් වීම නිසා ගොඩක් වෙලාට මේ අකලට කෙස් ඉදී යාම සිද්ධ වෙනවා. ඉතින් ඊට අමතරව කෙස් ඉදී යාමට බලපාන තව ප්‍රධානම හේතුවක් තමයි අපි බාහිරින් කරන විවිධ ගල්වන හිස කෙස් වලට ගල්පන විවිධ ආලේපන සහ අපේ කෙස් වලට කරන යම් යම් ක්‍රියාකාරකම් හේතුවෙන්. කියන්නේ අපි ගොඩක් වෙලාවට හිස කෙස් වලට නොයෙකුත් විලවුන් වර්ග දානවා. එතකොට කොලොන් වර්ග, එතකොට අපි ගොඩක් කොණ්ඩ සකසන භාවිතා කරන දේවල් තියෙනවා. ඊට අමතරව අපි කොණ්ඩ తాවකාලිකව සකසනවා, අයන් කරනවා, කර්ල් කරනවා, මේ වගේ ස්ට්‍රේට් කරනවා, එතකොට ෆර්ම් කරනවා. මේ වගේ නොයෙකුත් කොණ්ඩ විලාසිතාවන් අපි කරනවා. ඉතින් මේ සඳහා භාවිතා කරන උපකරණ සහ කෙමිකල් වර්ග නිසාත් ගොඩක් වෙලාවට මේ කොණ්ඩ අකලට ඉදීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ එක දේවල් මේ හෙයා සිටින්ස් වර්ග නිසා කොණ්ඩේට ලොකු පීඩනයක් ලබලා දෙනවා. ඉතින් මේ හේතුවත් කෙස් ඉදෙන්න ගොඩාක් බලපාන හේතුවක් බවට පත් වෙලා තිනවා. මේ කෙස් වලට අපි ලබා දෙන කේශ මූලයට ලබා දෙන ලොකු පීඩනය. ඉතින් විශේෂයෙන්ම දැන් පිරිමි පාර්ශවයේ අය කොණ්ඩ දවසම ඒකාකාරී විදිහට අවුල් නොවි පවත්වා ගන්න විවිධ ජෙල් වර්ග, ක්‍රීම් වර්ග, ස්ප්‍රේ වර්ග යොදලා කෙස් කෙලින් අතර තියාගෙන ඉන්නවා. කෙස් ගහක්වත් එහා මෙහා වෙන්නේ නැති වෙන්න මුළු දවසම ඉන්නවා. කාන්තා පාර්ශවයත් එහෙම විවිධ දේවල් සෙටින්ග්ස් කරලා අවුල් නොවි තියාගන්න දේවල් කරනවා. ඉතින් මේ විදිහට මේ විදිහට ලොකු පීඩනයක් මේ කෙස් වලට ලබලා දෙනවා. ඉතින් කෙස් වල නිරෝගීභාවයට මේ වගේ සංකෘත අඩු කරගන්න ප්‍රධාන වශයෙන්ම ස්වභාවික උත්තේජනයක් අවශ්‍ය වෙනවා. ස්වභාවික උත්තේජනය කියන්නේ දැන් අපි දවසම අපි ඒක විශේෂයෙන් කරන දෙයක් නෙමෙයි. අපි දවස යම් කටයුතු කරනකොට අපේ කෙස් හුලඟට එහා මෙහා යනවා. ඒතර අපි අතින් කෙස් හදනවා. කෙස් අපේ මූණට එනකොට ඒ වගේ හේතුන් නිසා ඉතින් මේ විදිහට ස්වභාවික උත්තේජනයක් ඉබේම අපි දන්නේ නැතුවම කෙස් වලට ලැබෙනවා. නමුත් මේ අපි කරන යම් බාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් මේ උත්තේජනය නැති වෙලා තියෙනවා. ඉතින් මේකත් කෙස් ඉදෙන්න විශේෂයෙන්ම බලපාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපේ කෙස් ගැන, අපේ කෙස් වල නිරෝගීභාවය ගැන, අපේ කෙස් ඉදෙන එක ගැන හිතනවා නම් මේ විදිහට අපි කියන්නේ
කොණ්ඩේට වද දෙනවා කියලා මේ විදිහට දේවල් අපේ කෙටි කාලයකදී යම්කිසි උත්සවයක් සඳහා සහභාගී වෙන්න ඒ වාගේ දෙයකදී මේ යම්කිසි පැය ගානකට මේ දේවල් කරාට කමක් නැහැ. නමුත් මුළු දවසම දෛනිකව කියාවට යන විට මේ විදිහට දෛනිකව මේ දේවල් කරන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. ඉතින් ඇත්තටම මේක හරි වැරදි. මේ නිසා ලොකු හානියක් කෙස් වලට සිද්ධ වෙනවා. ඉක්මනට කෙස් ඉදෙන්නත් බලපාන ප්‍රධානම හේතුවක් බවට මේකපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ ශරීරයේ නිරන්තරයෙන් ඇතිවන යම්කිසි අසාත්මිකතා හේතු වෙනොත් මේ කෙස් අකලට ඉදීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි කියනවා පීනසේ. දැන් සමහර කියන්නේ මට පීනසේ නිසා කෙස් සිදුණයි කියලා. ඉතින් ඒකේ විද්‍යානුකූල හේතුව තමයි පීනසේ කියන්නේ අසාත්මිකතාවයක්. ඒක නිත්‍යවරු සුව කරන්න බැරි රෝගී තත්ත්වයක්. සමහර අයට උදෑසන පින්නට ගියාම අනිවාර්යෙන් කිවිසුම් යනවා, සොටු දිර ගන්නවා. සමහර අයට දුහුවිල්ලට යන්න බෑ. ඉතින් ඒ නිසා මේ පීනසේ කියලා කියන්නේ මේක අසාත්මිකතාවයක්. ඉතින් ඒ වගේම සමහර අයට ඉස්සෝ කන්න බෑ, දැල්ලෝ කන්න බෑ, අන්නාසි කන්න බෑ, අසාත්මික වෙනවා. ඉතින් මේ වාගේ එක එක අසාත්මිකතාවයන් තියෙන අය ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් මේ වගේ අසාත්මිකතාවයන් වලට ගන්න ඖෂධ හේතු වෙනොත් කෙස් සිදීමට හේතු වෙනවා. ඒ වගේම මේ අසාත්මිකතාවයන් ශරීරය ඇති වුනහම ඒකට ප්‍රතික්‍රියා වශයෙන් සිදුවන යම් කිසි ශරීර අභ්‍යන්තරයේ සිදුවන යම් කිසි ප්‍රතික්‍රියාවන් හේතු වුනොත් කෙස් ඉදීම, අකලට කෙස් පැසීම සහ හැලී යාම ආදී මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා එවැනි අසාත්මිකතාවයන් තියෙන ගොඩාක් දුරට මේ අසාත්මිකතාවයන් ඇතිවීම වළක්වා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඖෂධ ලබා ගන්නට මේ අසාත්මිකතාවයන්ගෙන් වැළකී ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පීනසේ තියෙන කෙනෙකුට උදේ පින්නට ගියාම කිවිසුම් යනවා නම් ඒකට නොයා ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම පින්නට ගියොත් එයාට ඒ තත්ත්වය ඇලර්ජික් තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම දුහුවිල්ලට යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දුහුවිල්ලට නොයා ඉන්න. ඒතකොට ඉස්සෝ ඒ වගේ සැර කැම જાතිය ආහාර ගන්න බැරි අය ඉන්නවා නම් ඒවෙන් වැළකී ඉන්න. ඉතින් මේ හේතුනුත් අපි හිතන්නේ නැතුණාට මේ කෙස් ඉදී යාම, පැසී ගැලවී යාම මේ දේවල් වලට ගොඩාක් ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා අසාත්මිකතාවයන් තියන අය අසාත්මිකතාවයන් වලින් හැකියතරම් වැළකී ඉන්නවා නම් ඒකත් මේ කෙස් කලමේ නිරෝගී භාවයට බලපාන ප්‍රධානම හේතු සාධකයක් වෙනවා. අනිත් එක තමයි මේ කෙස් ඉදී යාම, හැලී යාම වගේ දේවල් වලට ගොඩාක් මුහුණ දීලා ඉන්නවා මේ ඩයට් කරන අය. ඉතින් ශරීරය හදාගන්න කියලා ගොඩක් අය ඩයට් කරනවා. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඉතින් කෙස් වලට තමයි මේකේ ලොකුම බලපෑම සිද්ධ වෙන්නේ. ඉතින් ශරීරය හදාගන්න අපි ආහාර පාලනයක් කරාට කමක් නැහැ. නමුත් අපේ කේශ කලාපය ගැනත් අපි හිතන්න ඕනේ. අපේ ශරීරයේ පෞරුෂය පෙන්වන වැදගත්ම සාධකයක් තමයි අපේ කෙස් කලඹ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් අපි ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා මොන ආහාර පාලනය සිද්ධ වුණත්. ඉතින් ඇත්තටම මේකට මස් මාළු ආහාරයට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන තරම් ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ස්වභාවික මුං ඇට, කඩලා කව්පි, සෝයා, විතර පලා වර්ග මේ දේවල් වලින් අපිට පුළුවන් මේ කෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඩයට් කරාට කමන්නේ අනිවාර්යයෙන්ම කෙස් කලමේ නිරෝගී භාවය ගැනත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් ඒ වගේම කෙස් කැඩී යාම සහ කෙස් ගැලවී යාමට බලපාන තව ප්‍රධානම හේතුවක් තමයි අපි මේ වැරදි ආකාරයට හිස කෙස් පිහිරීම. ඉතින් ඒ සඳහා දැන් ගොඩක් අය ගොඩාක් ලොකු කෙස් කලඹක් තියෙන අය මේ කෙස් පිහිරීම සඳහා අවුල් හැර ගැනීම සඳහා ගොඩක් හීනි පනාවක් පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් වෙන්නේ කෙස් පිහිරලා හයියෙන් ඇදිලා මේ කෙස් ගස් කැඩිලා යන එක. ඉක්මනින්ම කැඩෙන එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු කෙස් ප්‍රමාණයක් තියෙන අය ලොකු දැති සහිත පනාවක් කෙස් පීරීම සඳහා භාවිතා කරන්න. අනිත් එක දවසකට දෙපාරක් පමණ කෙස් පීරන්න පුරුදු වෙන්න. ඉතින් ඒකෙන් ගොඩාක් දුරට කෙස් ගැලවී යාම, කැඩී යාම අම කරගන්න පුළුවන්. අනිත් එක රාත්‍රී කාලයේදී ගොඩක් අය කෙස් විදහාගෙන නිදා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එහෙම නැතුව පුළුවන් නම් කෙස් කොණ්ඩ ගොතලා ඔයාට නිදා ගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට කෙස් කැඩී යාම ගොඩාක් අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහර අය කොණ්ඩ තදියෙන් ගැට ගසනවා, විවිධ විලාසිතාවන් දානවා. ඉතින් මේ හේතුවෙන් නිසාත් ගොඩක් කෙස් ගැලවී යාම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කෙස් පීරීමේදී සහ සේදීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න. ගොඩාක් ඒ වගේම තෙත මාතු කරනකොට කෙස්වල තෙත වියලීමේදී ගොඩාක් අය ගොඩාක් තදින් ටවල් එක යොදලා මේ කෙස් පිහදානවා. ඉතින් ඒක ඇත්තටම වැරදි. ගොඩක් කරන්න ඕනේ ටවල් එක හිසේ ගැට ගහලා කෙස් වල තියෙන තෙත ඒ ටවල් එකට උරා ගන්න ඇරලා ගොඩක් සියුම් විදිහට පිහදාලා කොණ්ඩේ වේලෙන්න අරින එක තමයි අත්‍යවශ්‍යම කරන්න ඕනේ. ඒ වගේම ඩ්‍රයර් එකක් පාවිච්චි කරනවා නම් කෙස් වල තියෙන තෙත ගොඩක් අඩු කරලා ටවල් ඩ්‍රයි කරලා තමයි මේ හෙයාර් ඩ්‍රයර් එක ඔලුවට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින්
ඒ නිසා ඔයගොල්ලෝ කරන යම් යම් වැරදි පුරුදු හේතු වුණොත් මේ කෙස් ගැලවී යාම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවලුත් අවම කරගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ඒ නිසා ඔයගලන්ට මේක ඊට අපහසු කාර්යයක් නෙමෙයි මේ දේවල්. ඉතින් ඔයගොල්ලෝ ටිකක් සැලකිලිමත් වෙනවා නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම හිස කෙස් වල පැවැත්ම දිගු කාලයක් පවතින ආකාරයෙන් පවත්වා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් හිසකස් ගැලවීමට බලපාන තවත් ප්‍රධානම හේතුවක් තමයි ෂැම්පු භාවිතය. ඉතින් අධික ලෙස ෂැම්පු භාවිතා කරන පුරුදු වෙලා ඉන්නවා සමහරවිට. ඉතින් මේ ෂැම්පු කියන්නේ සේදුම් කාර්යයක් විතරයි. ඉතින් ගොඩක් අය හිතනවා මේකෙන් කෙස් වලට පෝෂණයක් ලැබෙනවා කියලා. ඇත්තම ෂැම්පු වලින් කිසිම පෝෂණයක් කෙස් වලට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දිනපතා ෂැම්පු මේක කිමිකල් ගොඩක්. ඉතින් නිතර ෂැම්පු යොදන එකෙන් සිද්ධ වෙන්නේ අපේ ස්කැල්ප් එකේ නැචරල් ඇතිවන අපේ කෙස් වල පෝෂණයට අවශ්‍ය වෙන යම් යම් පෝෂක පදාර්ථත් අධික ලෙස සේදිලා ඉවත් වෙලා ඒකෙන් අධික ලෙස එක වියලීමට පත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මේ වියලීම නිසා නොයෙකුත් හිස්වර තත්ත්වයන් ඇති වෙනවා, සමය ආසාදන ඇති වෙනවා. ඉතින් කෙස් ගැලවිලා යන්න බලනවා. ඉතින් ඒක නිසා නිතර ෂැම්පු යොදන්න එපා. ඒ වගේම ගොඩක් ෂැම්පු ಜಾති හිසට යොදන්නත් එපා. ෂැම්පු යොදන්න උපරිම දවස් 2යි සතියකට ෂැම්පු භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ අවම එක දවසයි. ඉතින් නමුත් කන්ඩිෂනර් දිනපතා පාවිච්චි කරාට කමක් නැහැ. කන්ඩිෂනර් වලින් අපේ කෙස් ආරක්ෂාවක් සිද්ධ වෙනවා. අධික වියලීමට පත් වෙන එකෙන් වළකිනවා, හිරු රස්නියෙන් වළකිනවා. ඉතින් ඒක නිසා කන්ඩිෂනර් භාවිතා කරාට කමක් නැහැ. නමුත් ෂැම්පු නිතරම භාවිතා කරන්න එපා. ඒක ඒ තුලින් හිස කෙස් වලට ලොකු හානියක් ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට මම හිතනවා ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගලන්ට මගේ වීඩියෝස් ප්‍රයෝජනයක් වුණා නම් වැදගත් කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් bell icon එක click කරලා මම වීඩියෝ එකක් දාපු සැනින් බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයගලන්ගේ වටිනා comments ගොඩක් අගය කරනවා. ගොඩක් ස්තුතියි මේ දේවල් වලට. ඉදිරියට රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුබ දවසක්.